දෙන ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ත මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ කංචස්ස පුග්ගලස්ස අපමත්ත කම්පි පාපං කම්මං කතං තමීනම් නිරයං උපනීති ඉද පන බික්ඛවේ කච්චස්ස පුග්ගලස්ස තාදි සංචේ අපමත්තකම් පාපං කම්මං කතං දිට්ඨ ධම්ම වේදිනියං දිට්ඨ ධම්ම වේදිනියං හෝති නානුම්පි කායති කිං බහුදේව ඉද පන බික්ඛවේ කච්චෝ පුග්ගලෝ අභාවිත කායෝ හෝති අභාවිත සීලෝ හෝති අභාවිත චිත්තෝ අභාවිත පඤ්ඤෝ පරිත්තෝ අප්පාතුමෝ අප්ප දුක්ඛ විහාරී ඒව රූපස්ස භික්ඛවේ පුග්ගලස්ස අපමත්ත කම්පි පාපං කම්මං කතං තමේනං නිරයං උපනීති සුපින්වත්නි අදත් රාත්‍රී කාලයේදී මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය ලබා දෙනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ග්‍රේෂන් හිට්ටිආරච්චිගේ පියාණන් ඇතුළු දූ දරුවන් විසින් සජීවී දීපිකා වාසනා නිලක්ෂ කියන විශේෂයෙන් දියණිවරුන් මේ සඳහා උතුම් දායකත්වය ලබා දෙනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ ලබා දෙන පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් මේ උතුම් ධර්මයක් තමන්ගේ ජීවිතයේහි ප්‍රඥාව පහළ කරගන්නට ආධ්‍යාත්මීය සුවපත් කරගන්නට තමන්ගේ ජීවිතයට පිටුවහලක් වේවායි කියලා මුලින්ම මා ඔබ සියලු දෙනාටම ආශිර්වාදය කරන්නට කැමැතියි. අද අපේ දේශනාවට පාදක වෙච්චි මූලික ගාථා පාඨය අංගුත්තර නිකායේ ප්‍රථම භාගයේ තික නිපාතයේ සඳහන් වන ලෝණ පරවර්ගයේ සඳහන් වන සූත්‍ර දේශනාවක් තමයි අද ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණේ. මේ දේශනාවේදී මා විශේෂයෙන් අවධාරණය කරන්නේ අපට අපේ ජීවිතයේහි කර්මය වෙනස් කරන්න පුළුවන්. අපේ ජීවිතය සැබෑ ලෙසම පරිවර්තනයක් ඇති කරගන්න පුළුවන්. සහ අපේ පෙර සංසාරය තුළ කරලා තියෙන කර්මත් මේ ජීවිතය තුළ ඔබත් මමත් කරලා තියෙන සමහර කර්මයන් අපි දන්නවා මොනවද අපි ඉතින් සිද්ධ වෙලා තියෙන්නේ කියලා.
මේ සමහර කාරණාවලදී අපේ ජීවිතය තුළ ඇතිවෙන්නා වූ ශක්තිමත් භාවය නොමැතිකම නිසා කොටිම සඳහන් කළොත් මහේසාක්‍ය බව නොමැතිකම නිසා කර්මය මිනිසුන්ට විවිධ ස්වරූපෙන් විවිධ හැඩතලවලින් අපිට විපාක විඳින්න සිදු වෙනවා. අද මා හිතනවා මේ දේශනාව ඔබට ඔබේ ජීවිතයට බොහොම සමීප වේයයි කියලාත් කල්පනා කරනවා. මේ කාරණාවන් විස්තර කරන්නට මූලික වශයෙන්ම මා කල්පනා කළා අප කරන කර්මය අපට අපේ ජීවිතයට කොයිතරම් සමීප විදියට බලපානවද කියන එක පැහැදිලි කරන්නට මුලින්ම අට කතාවේ සඳහන් වන කාරණාවක් මා ඔබට විස්තර කරලා දෙන්න මුලින්ම කැමැතියි. මේ කතා වස්තුව බොහෝ වෙලාවට අපේ දේශක ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවලදීත් ඔබ ඇතැම් වෙලාවට මේක ශ්‍රවණය කරලා ඇති. අපේ ධම්මපදට්ට කතාවේ මල වර්ගයේ සඳහන් වන ගවඝාතක පුත්‍රයාගේ කතා වස්තුව මේක සඳහන් කරනකොට අපට පැහැදිලිවම දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ පුජ්‍යලෙක් තමන්ගේ ජීවිතයේහි මේ ආත්ම භාවයේම කරපු සමහර කර්මයන් ඇත වශයෙන්ම තමන්ට මේ ආත්මයේම විපාක විඳින්නට සිදුවීම පිළිබඳව. කර්මයේ මා සඳහන් කළ බොහෝ කර්මයන් වෙනස් කරන්න පුළුවන්. ඒ ඔහුගේ ජීවිතය තුළ තිබෙන්නා වූ බොහොම ආධ්‍යාත්මික ශක්තියේ තියෙන බලවත්කම මතයි මේ දේවල් සිද්ධ වෙන්නේ. සවැත් නුවර ගවඝාතකෙක් තමන්ගේ ජීවිතේ වෘත්තීය විදියට කටයුතු කරමින් සිටියෙත් මේ ගවයන්ට දස වද දීලා ඒ දස වද දීලා වුන් මරණයට පත් කරලා ඒ සත්තු මරණයට පත් කරලා ඔවුන්ගේ ආහාරයන් සතුන්ගේ මාංශයන් ආහාර විදියට ලබා ගත්තා. ඒ වගේම ඉතුරු කොටස් වුන් ජීවත් වීම සඳහා වුන් විකිණීම සිදු කළා. මිනිසුන්ගේ ජීවිතය තුළ තියෙන පෞකාරකම කොච්චරද කියලා කිව්වොත් අවුරුදු 55ක්ම තමන්ගේ ජීවිත වෘත්තීය බවට පත් වෙලා තිබුණේ මේ සත්ව ඝාතනයේ සිදු කිරීම. අසල විහාරස්ථානයේහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. හැබැයි එකම දවසකවත් අඩුම තරමින් බලක් පානක් පූජා කරන්නවත් දන් හැන්දක් දෙන්නවත් ඔවුන්ට කිසිදු දෙයක් තමන්ගේ ජීවිතය තුළ සිදු කරගන්න බැරි වුණා. අප දන්නවා අපේ රටෙත් බොහෝ වෙලාවට විහාරස්ථාන ආශ්‍රිතව ජීවත් වෙන සමහර මිනිස්සු පන්සලත් එක්ක පුදුම විදිහේ තරහක් තියෙනවා. සමහර වෙලාවට පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ තමන්ට ලොකු හිසේරදයක්, බෝධිය හිසේරදයක්, විහාරයේ හිසේරදයක්, පිරිත් ටික දාන හිසේරදයක්, බණ ටික කියන හිසේරදයක්. ජීවිත කාලේ පුරාවටම කිසිදු තැනක කිසිදු අවස්ථාවකදී තමන්ගේ විහාරස්ථානයට යන්නේ නැහැ. හැබැයි පන්සලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේට තරහයි, බුදුබණ වලට තරහයි, බෝධියට තරහයි. එහෙත් ඈත පළාත් වලට ගිහිලා වන්දනාමාන කරන්නට යනවා. තමන් වංචනික ධර්මයකට අහු වෙලා තමන් කටයුතු කරනවා යයි කියලා කියන එක තමන්ම දන්නේ නැහැ. මිනිසුන්ගේ තියෙන පෞකාරකම කොච්චරද? මේ ගෝඝාතකයා දවසක් ඔහු සත්‍යයක් මරණයට පත් කරලා, හරකෙක් මරණයට පත් කරලා ඔහුට හැමදාමත් මස් නැතුව කන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ ආහාර වේලට අනිවාර්යයෙන්ම මස් තිබිය යුතුමයි. ඔහු ඒ තරම් මස් මාංශ ලෝලියෙක් බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන් දවසක් ඔහු මේ සත්‍යය ඝාතනය කරලා මිනිසුන් මස් ටික විකුණලා ඉතිරි වෙච්ච මස් ටික Tamanගේ බිරිඳට දීලා කිව්වා මේ මස් ටික උයන්ට මං නාගඩේ නිකන් කියලා. ඒ අතරතුර මේ ගෝඝාතකයාගේ හිතවත් කෙනෙක් ඇවිල්ලා මේ ගෝඝාතකයාගේ බිරිඳකින් මස් ඉල්ලනවා. ඒ වෙලාවේදී ඇය සඳහන් කරන්නේ අද මස් ඔක්කොම විකුණලා අවසන්ලා තිබෙන්නේ. ඒ වගේම දැනට ඉතුරුලා තියෙන්නේ මේ ගෙදර පරිභෝජනට විතරයි. අපේ මහත්තයාට මස් නැතුව බත් කන්නේ නැහැ. ඒ නිසා මේ කොටස විතරයි තියෙන්නේ. ඒ ගෝඝාතකයාගේ යාළුවත් ඔහුත් මස් මාංශ පරිභෝජනයේට ගිජු වෙච්ච මිනිහෙක්. ඔහු බලහත්කාරයෙන්ම අර මස් ටික අරගෙන යනවා. ගෝඝාතකයා ගෙදෙට්ට එනවා. බිරිඳෙන් අහනවා කෑම කඩලා ඇසිනකොට කොයි මස්? ඇයි සඳහන් කරන්නේ ඔබේ යාළුවෙක් ඇවිල්ලා මා සඳහන් කළා මස් නැහැ කියලා. ඒත් මේ තිබිච්ච ඉතුරුච්ච මස් ටික ඔබට උයන්න තිබිච්ච මස් ටික පහොට සඳහන් කළා ඔබට මස් නැතුව බත් කන්න බෑ කියලා. ඒ ටික ඔහු බලහත්කාරින් අරගෙන ගියා. මේ මිනිස්සයා මොනතරම් දැඩි හිතක් තිබිච්ච දුෂ්ට හිතක් තිබිච්ච කෙනෙක්ද කියලා කිව්වොත් ඔහු ආයුධයක් අරගෙන ගිහිල්ලා ගේ පිටිපස්සේ හරකෙක් බැඳලා තිබුණා. මේ හරක ළඟට ගිහිල්ලා
ඒ හරකගේ දිව එළියට ඇදලා අරගෙන ඒක කපලා මොහු ගේ ඇතුළට ගෙනල්ලා පුච්චලා එය අනුභවී සඳහා සූදානම් වුණා. අර සත්වයට කොච්චර වේදනාවක් ඇති වෙන්නේ නැතිද? ජීවත් වෙලා ඉන්න සත්වයාගේ දිව ඇදලා කපාගෙන ගෙනල්ලා ඒ ගින්දරට දාලා ඛණ්ඩ හිතක් ඇති වෙන්න තරම් මිනිස්සෙකුට මේක මොන තරම් දුෂ්ට හිතක් පාප චේතනාවක් බවට පත් වෙනවද? ඔහු Tamanගේ බත්පත අරගෙන අර මස් කෑල්ල පුච්චලා දිවට දා ගන්නකොටම මේ කර්මය Tamanගේ ජීවිතේට කොච්චර බලවත් විදියට බලපෑවද කියලා කිව්වොත් ඔහුගේ කටට දා ගන්නකොටම මේ මස් කැබැල්ල දිව කැඩිලා බත්පතට වැටුණා. අර සත්‍යයට කරපු අපරාධය ඒ වේදනාවම මේ මිනිසයාට විඳින්න සිද්ධ වුණා. පින්වත්නි මේ වෙලාවේදී මේ සත්‍යය ලේ Tamanගේ මුවෙන් ගැලවිලා ගිහිල්ලා හැමතරම් පැතිරලා ගිහිල්ලා ඔහු මරණයටපත් වුණා ඒ වේදනාවෙම. මේ මිනිසයත් ඒ හරක වගේම Tamanගේ ලේ ගේ හැමතැනම ගලලා හරක වගේම වේදනාවට පත් වෙලා විඳලා අවුරුදු ගණනාවක් තිස්සේ Tamanගේ ජීවිකා වෘත්තීය බවට පත් වෙලා තිබුණේම සත්ව ඝාතනය කිරීමමයි. මේ සියලු දේ අවසානයේදී හරකෙක් වගේම මරණයට පත් වෙලා ඔහු අවිචී උත්පත්තිය ලැබුවා. පින්වත්නි මා ඔබට මේ කතාව මෙතනින් අවසන් කරනවා. මේ අට කතාවේ තවදුරටත් මේ කාරණාව විස්තරාත්මක විදිහට සඳහන් වෙනවා. මේ ගෝඝාතකයාගේ කතාවස්තුව. බලන්ට ඔහුට තමන් කරපු කර්මය තමන් කරපු දේ ඔහුගේ ඇස් ඉදිරි පිටම තමන්ට මේකත් විඳින සිද්ධ වුණා. පින්වත්නි මේ කර්මය කියලා කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ඔබ දන්නවා සමහර පුච්චලයන් විවිධ තනතුරු තාන්න මහන්න බොහෝ දේවල් ලබා ගන්නවා. ඒ බොහෝ දේවල් ලබාගත් අයට තමන්ගේ ජීවිතය තුළ සමහර කර්මයන් ඵල විපාක විඳින්න සිදු වුණාට පස්සේ ඉතාමත්ම ඛේදනීය ආකාරයකට බොහොම නරක නපුරු ආකාරයකට තමන්ගේ ජීවිතය විඳවන්න සිද්ධ වෙනවා. ඔබට මා සඳහන් කළොත් මේ රාත්‍රී කාලයේදී ඔබට දැනෙනවාද ඔබේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට අනේ මමත් මගේ ජීවිතය තුළ පුදුම විඳවීමක් නේ සිද්ධ කරන්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ? අපිටමනේ මෙහෙම වෙන්නේ. හොඳ දේවල් කොච්චර කළත් අපිටමනේ වෙන්නේ. මෙහෙම කෙනෙක් Tamanගේ ජීවිතය තුළ බොහෝ දේවල් හිතන්න කල්පනා කරන්න ඉඩකඩක් තිබෙනවා. බෞද්ධයෙක් විදිහට ඔබ කර්මය සහ කර්මඵලයේ විශ්වාස කරනවා නම් කර්මය සහ කර්මඵලයේ විශ්වාස කරන පිරිස ඔබ කල්පනා කරන්න යුතු කාරණා දෙකක් තිබෙනවා. එකක් මේ ආත්මයේදී අපි කරපු සමහර කර්මයන් පිළිබඳව. ඔබ ඔබේ ජීවිතය තුළ ඔබට දැනෙනවා මතකයට තියෙනවා මම මොනතරම් බරපතල විදිහේ කර්මයන් මගේ ජීවිතය තුළ සිදු කළා තියෙනවද? කුසල කර්මයන් නොවේවා අකුසල කර්මයන්. හැබැයි මේ ධර්මයේ දේශනා කරන මමවත් ඔබවත් ජීවිතය තුළ දන්නේ නැහැ පෙර සංසාරයේ තුළ කරලා තියෙන කර්මයන් පිළිබඳව. පෙර සංසාරය තුළ කරලා තියෙන කුසල කර්මයන් මේ ආත්මයේදීත් කෙනෙකුට විවිධ ස්වරූපයෙන් මතුවෙන්න පුළුවන් ඉඩකඩක් තිබෙනවා. මේ ආත්මයේදීත් අපට අපේ ජීවිතය තුළ කරපු කුසල කර්මයන් අපේ ජීවිතයට විවිධ හැඩතලවලින් මතුවලා විවිධ ස්වරූපයෙන් විවිධ වේශයන්ගේ ස්වරූපයෙන් අපට මතුවලා ජීවිතයට එන්න පුළුවන්. ඒ නිසා මේ දේශනාව ඉතාමත්ම හොඳින් ඔබ අවධාරණයේ යොමු කරමින් විශේෂයෙන් අවධානය යොමු කරමින් මම මගේ ජීවිතය තුළ මොකක්ද කළ යුතු වන්නේ? මගේ ජීවිතේ මම කොතනදින්ද මේ ඇතිවෙන බලපෑම වළක්ව ගන්න කියන එක මා හිතනවා ඔබට Tamanගේ ජීවිතය තුළ තීරණයක් ගන්නට පුළුවන්කමක් තිබෙනවා. දේශනාව ලෝණඵල සූත්‍ර දේශනාව. ඔබ කියන්නේ ලෝණඵල කියලා කියපුවාම කවුරුත් දන්නවා. ලෝණඵල කියලා කියන්නේ ලුණු පුපුරු වලට කුඩාම ලුණු කැටයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලුණු කැටයක් උපමා කරගෙන තමයි ඔබට ඔබේ ජීවිතය කර්මීය විපාක දෙන ආකාරය පිළිබඳව මේ දේශනාවේදී පැහැදිලි කළේ. මෙන්න මේ විදිහට සඳහන් කරන්න පුළුවන්.
කවුරුවරි කෙනෙක් කිසියම් කෙනෙක් ඉතාමත්ම කුඩා අකුසල කර්මයක් සිද්ධ කරනවා. හැබැයි ඒ අකුසල කර්මය ඉතාමත්ම කුඩා එකක්. නමුත් ඒ අකුසල කර්මය විපාක දෙනකොට ඒ පුජ්‍යලයට තාමත්ම බරපතල විදියට ඛේදනීය ආකාරයකට ඒ අකුසල කර්මය තමන්ගේ ජීවිතේ විඳවන්න සිදු වෙනවා. ඒ අකුසල කර්මයේම තවත් කෙනෙකුට ඒ අකුසල කර්මය ඒ විදිහටම ඔහු සිද්ධ කරනවා. හැබැයි ඔහුට ඒ බරපතල ආකාරයට මේ අකුසල කර්මය විපාක විඳින්න සිදුවන්නේ නැහැ. එකම කර්මයක් පුජ්‍යලයන් දෙදෙනෙක් කරනවා. පුජ්‍යලයන් දෙදෙනාට දෙවිදියකට බලපාන්නේ. එතකොට ඔබට කියන්න පුළුවන්, හිතන්න පුළුවන්, අනේ අපි හිතාන හිටියේ මේ කර්මය කරන ක්‍රියාව, මේකේ ඵල විපාකය ඔක්කොම එක සමානයි නේද කියලා. ඔයා කර්මය කළත් මම කර්මය කළත් අපි දෙන්නට මේ ඵල විපාක විඳින්න සිදුවන්නේ එකම ආකාරයකට නේද කියලා. එහෙම නේද අපි දැනගෙන හිටියේ කියලා. නෑ පින්වත්නි. ලෝණපල සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරලා දෙනවා ඔබට ඒ කර්මය දෙන්නෙකුට දෙවිදියකට බලපාන්න පුළුවන්. ඒ දෙවිදියකට බලපාන්න පුළුවන්කමක් තියෙන්නේ කෙනෙකුට ඒ කර්මය ඊ타ත්ම නරක විදියට නපුරු ආකාරයකට ප්‍රබල ආකාරයකට තමන්ගේ ජීවිතයට බලපානකොට තව කෙනෙකුට ඒ තරම්ම ප්‍රබල ආකාරයට බලපෑමක් සිදුවන්නේ නැහැ. ඇයි එහෙනම් මේ කර්මයේ දෙවිදියකට බලපාන්නේ? පුංචි තැනකින්ම නේද හැමදාම වතුර බැහැලා යන්නේ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා උපමාව, ඒ උපමාව තමයි ලුණු කැටයක් අරගෙන ඒ ලුණු කැටය පුංචි ජල භාජනයකට දැම්මොත් ඒ පුංචි ජල භාජනයකට දැම්මට පස්සේ ඒ පුංචි ජල භාජනයේහි එහි තියෙන ලුණු රසය ගොඩාක් වැඩි. පුංචි ජල භාජනයකට කෝප්පයකට ලුණු ස්වල්පයක් දැම්මොත් ඒකේ ලුණු රසය තාමත්ම වැඩි ආකාරයට අපිට දැනෙනවා. හැබැයි ඒ ලුණු කැටේම අපි අරගෙන ගිහිල්ලා ගංගානන් නදියට දැම්මොත්, විශාල ගංගාවකට දැම්මොත්, ඒ විශාල ගංගාවේදී අපිට ඒ ලුණු රසය අපිට හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පින්වත්නි, කර්මය පුච්චලයන් දෙදෙනෙකුට දෙවිදියකට බලපාපු ආකාරය. කෙනෙකුට ඒ කර්මය අර ජල පුංචි කෝප්පයකට ලුණු ස්වල්පයක් දැම්මට පස්සේ දැඩි ලෙස එහි ලුණු රසය දැනෙනවා වගේ ඒ කර්මය සමහර මිනිස්සුෙකුට තාමත්ම දැඩි ලෙසම දැනෙන්නට පුළුවන්කමක් තිබෙනවා. හැබැයි තවත් කෙනෙකුට ඒ කර්මයේ ගංගානන් නන්දියට ලුණු ස්වල්පයක් දාපුවාම ඒ රසයක් හොයාගන්න බැරිවා වගේ එහි ඵල විපාකේ තාමත්ම අඩුවෙන් මිනිසෙකුගේ ජීවිතයට ඇති වෙන්න පුළුවන්. ඉදපන බික්වේ කච්චෝ පුජ්ජලෝ අභාවිත කායෝ අභාවිත සීලෝ අභාවිත චිත්තෝ අභාවිත පඤ්ඤෝ. මෙන්න දේශනාව ඔබට පැහැදිලි කරනවා ඇයි ඒ විදියට මිනිසෙකුට දෙවිදියෙකුට Tamanගේ ජීවිතය තුළ මේක බලපාන්නේ. මේකට වචනයක් මා මුලින්ම සඳහන් කළා. ඒ වචනීය සමයි පින්වත්නි, මිනිසෙකුගේ ජීවිතය තුළ තිබෙනා වූ අල්පේසාක්‍ය භාවය සහ මහේශාක්‍ය භාවය. කෙනෙක් මේ ජීවිතය තුළ සල්ලි භාගයේ මිල මුදල් ආදී බොහෝ දේවල් තිබෙනවා. හැබැයි ඔහු අපරාධත් නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. ඔබට හිතන්න පුළුවන් ඒ අපරාධ කරනකොට ඒ මනුස්සයාට මොනවත් සිද්ධ වෙන්නේ නැහෙනි. ඒ මනුස්සයා කොච්චර දේවල් කළත් හොඳට ඉන්නවනේ කියලා ඔබට හිතෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. හැබැයි ඔහු මේ ආත්මයේදී Tamanගේ ජීවිතයේ තුළ ඇති කරගත්ත කර්ම ශක්තියක් නෙමෙයි, ඒ පෙර සංසාරයේ තුල ඔහු කරපු කර්ම ශක්තිය තාමත් ඔහුගේ ජීවිතය තුළ රඳා පවතිනවා. හැබැයි ඒ කර්ම ශක්තිය ඉවර වෙනවා යම් වෙලාවකදී, යම් අවස්ථාවකදී. ඔහු මේ ආත්මයේදී කරන්නා වූ කර්මයන්ගේ ඵල විපාක යම් වෙලාවකදී, යම් අවස්ථාවකදී ඔහුට විඳින්න සිද්ධ වුණාට වඩා විඳින්න වෙන අවස්ථාවේදී ඔහුට Tamanගේ ජීවිතය තුළ අතිශය ඛේදනීය ආකාරයෙන් Tamanගේ ජීවිතය තුළ විඳවීම විශේෂයෙන් සිද්ධ කරන්න ඔහුට මුණ පාන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා සමහර මිල මුදල් තිබිච්ච මිනිස්සු ඒ මිල මුදල් මත්තේම Tamanගේ ජීවිතය ගත කරලා, මහා අපරාධ කරලා, බොහොම සුඛෝභෝගී ජීවිතයක් ගත කරලා අවසානයේදී ඔවුන් හිඟන්නෝ විදියට මරණයට පත් වෙනවා. එක්කෝ ශරීර කුණු වෙලා ගිහිල්ලා ගඳ ගහලා
කිසි කෙනෙක් සලකන්ට නැතුව ජරාජීර්ණ වෙලා කණ්ඩ නැතුව බෙහෙතක් හේතක් නැතුව එහෙම පාරට වැටිලා ගෙවල් ඇතුළෙම කුණු වෙලා මැරිලා යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ජීවිතවල ඉන්න කාලෙදී සල්ලි භාගයේ තිබුණා. තමන්ගේ ජීවිතයට කුසල කර්මයන් සිදු කරගත්තේ නැහැ. රැකවරණයක් තියාගත්තේ නැහැ. පෙර සංසාරයේ තිබිච්ච කුසල කර්ම වලින් පින් වලින් ජීවත් වුණා. හැබැයි ඒ කර්මයේ ගෙවිලා ගියා. තමන් කරපු අපරාධ සහ නොයිකුත් දේවල් මේ ආත්මයේ විපාක විඳින්න මිනිසෙකුට සිද්ධ වුණා. ඔබ යම් වෙලාවකදී පෙර සංසාරය තුල කරලා තියෙන කර්ම ශක්තිය ඒ මත මිනිසියෙකුට මිල මුදල් තනතුරු තාන්න මාන්න ආදී තියාගෙන ඉන්නකොට ඔබ හිතනද ඔබ දැන් බොහොම ආඩ්‍යමත් ශක්තිමත් කියලා හිතනවා. කෙනෙක් හිතන්න පුළුවන් අපිට මොනවටද ධර්මය, අපිට මොනවද දන් දෙන ඒවා, අපිට මොනවද සිල් රකින ඒවා, අපිට මොනවද භාවනා කරන ඒවා, අපිට මොකද තියෙන අඩුව. මේ අඩුවක් තියෙන මිනිස්සු තමයි හැමදාම දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්න යන්නේ, මල්වට්ටි පූජා කරන්න කියලා නොයෙක් විදිහේ නිന്ദා අපහාස නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. අපි වැරදි වැඩ කරන්නේ නැත්තම් අපි මොනවටද ඔය වගේ දේවල් ගිහිල්ලා කරන්න ඕනේ? අපි මොනවටද මුදල් දෙන්නේ? අපි මොනවටද වියදම් කරන්නේ? කෙනෙක් එහෙම හිතන්න කල්පනා කරන්න පුළුවන්. හැබැයි ඒ අදහස සිතවිල්ල මිත්‍යා දෘෂ්ටික අදහසක්. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස තුළ මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුළ ඵල විපාක විඳින සිදිනකොට ඇස්වල කඳුළු පුරෝගන ජීවිතේ දුක කියාගෙන තමයි මිනිස්සෙකුට ඒ දේ විඳින සිදු වෙන්නේ. ඔහු මේ ජීවිතවල සිටින පෙර ආත්මික කරපු කුසල කර්මයන් නිසා. කොටිම කිව්වොත් account එක මුදල් තියෙනවා, ගිණුමේ මුදල් තියෙනවා. ඒ ගිණුමේ තියෙන මුදල් වලින් ජීවත් වෙනවා. ඔහු හැබැයි නැවත ඉපයීමක් සිදු කරන්නේ නැහැ. ඒ ගිණුම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයක් ඔහුගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. අර මුදල් account එකේ දාලා තිබිච්ච මුදල් වලින්, ගිණුමේ දාලා තියෙන මුදල් වලින් කාලා ඉවරනාට පස්සේ ගිණුම හිස් වෙලා යනවා වගේ පෙර සංසාරයේ කරපු කුසල කර්මයන්ගේ මත සමහර මිනිසු ජීවිතය ගත කරනවා. මේ ආත්මෙදි Tamanගේ ජීවිතයට යමක් කරගෙන නැත්තේ නැහැ. හැබැයි ඕන් මරණයට මුහුණ දෙන්නේ හිස් වෙච්ච account එකක් ඇතුව, හිස් වෙච්ච ගිණුමක් ඇතුව. ඒ නිසා ඔබ හිතන්න කල්පනා කරන්ට කවුරු හරි කෙනෙක් හිතනවා නම් අපිට ඔක්කොම දේවල් තියෙනවා, හැම දෙයක්ම තිබෙනවා, ඒ නිසා අපි යහපත් වූ දෙයක් කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඔබ මිත්‍යා දෘෂ්ටික අදහසක් තුළ එල්බගත් කෙනෙක්. යම් වෙලාවකදී යම් අවස්ථාවකදී තමන්ගේ ජීවිතයේ තුළ මේ ඵල විපාක විඳින්න සිදුවෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මිනිස්සෙකුගේ ජීවිතයේ තුළ මේ කර්මයේ තමන්ට විපාක විඳින්න සිදු වෙනවා. ඔබට ඔබේ ජීවිතයේ තුළ ශක්තිමත් විද්‍යට ගොඩ නොගාගත්ත, එහෙම නැත්නම් සකස් කරගත්ත, පිළියෙල කරගත්ත ශක්තියින් හතරක් තමන්ගේ ජීවිතය තුළ නැති වෙනකොට මේ කර්මයන්ගේ ඵල විපාක තමන්ට බරපතල විදියට විඳින්න සිදෙනවා කියන එක මේ දේශනාවේදී ඔබට අවධාරණය කරපු කාරණාවක්. කවුරුරි මිනිසෙක් තමන්ගේ ජීවිතයේහි මේ කියන ශක්තිමත් භාවය ධර්මයේ තුල ඔබට පෙන්වන්නේ මහේශාක්‍ය භාවය. මහේශාක්‍ය භාවය කියලා කියන්නේ මිල මුදල්, යාන වාහන, තනතුරු, රූප සම්පත්තිය කියන එක නෙමෙයි. ඒ භෞතික වශයෙන් ඇති කරගන්න දෙයට වඩා මිනිසෙක් ආධ්‍යාත්මික විද්‍යට ඇති කරගන්නා වූ ශක්තිමත් භාවයේ මත ඔහුට ඇයට ස්වාමින්වහන්සේ නමකට තමන්ගේ ජීවිතයට ලොකු රැකවරණයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා මේ ආත්මයේදී ඔබ කරපු සමහර කර්මයන් වලින් ඔබ ආරක්ෂා වෙනවා. පෙර සංසාරයේ තුල ඔබ කරලා තියෙන සමහර කර්මයන්ගෙන් ඔබට මේ ජීවිතේ කිසියම් රැකවරණයක් ඒ වගේන් ආරක්ෂා වෙන්න පුළුවන්කමක් තිබෙනවා මේ ආධ්‍යාත්මික ගුණය ඇති කර ගැනීම මගින්. බලන්න මේක කොච්චර ප්‍රායෝගික කාරණාවක් බවට පත් වෙනවද? අපි අපේ ජීවිතයේ තුල ඕනෑම කාල පරිච්ඡේදයක් තුල තරුණ වයසේ වෙන්න පුළුවන්, මැදි වයසේ වෙන්න පුළුවන්, ජීවිතයේ සැඳෑ සමය කාල පරිච්ඡේදය වෙන්න පුළුවන්. මේ කියන ඕනෑම කාල පරිච්ඡේදයක් තුල පෙන්වත්නි මේ කියන ශක්තියින් හතර ගොඩනගා ගන්නට මිනිසෙක් වෙහෙස වුණොත් ඔහුට සැබෑ ලෙසම Tamanගේ ආධ්‍යාත්මීය පරිවර්තනයක් ඇති වෙනවා. ඔබ ජීවත් වෙන වටපිටා පරිසරයේ තුල ඔබ ප්‍රේමනාප මිනිසෙක් බවට පත් වෙනවා. කායිකත් ඊ타ත්ම හොඳින් කලබලයකින් තොරව යහපත් ලෙස ජීවත් වීමේ රැකවරණය
මේ කියන කාරණාවන් හරහා ගොඩනගා ගන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේදී අපිට පැහැදිලි කරලා දෙනවා පින්වත්නි පළවෙනි කාරණාව තමයි කාය භාවනාව කියලා කියන්නේ. දෙවෙනි කාරණාව තමයි සීල භාවනාව. තුන්වෙනි කාරණාව තමයි චිත්ත භාවනාව සහ පඤ්ඤා භාවනාව කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා භාවනා කියලා කියන වචනේ සඳහන් කිරීමේදී කෙනෙකුට මේක බොහෝ සෙයින් හුරු වචනයක් සමහර කෙනෙකුට නුහුරු වචනයක් වෙන්න පුළුවන්. ඇතැම් පිරිස් සඳහන් කරන්නේ මේ භාවනා කරන්න යන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න නැති කරගන්න කියලා. ඔව් ජීවිතේ ප්‍රශ්නයක් තමයි. ජීවිතේ ප්‍රශ්නයක් තමයි. මේ ඉපදීමම කියලා කියන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං. මේ ජීවිතය කියලා කියන්නේ ආත්ම භවයක් ලබා ගන්නයි කියලා කියන්නේ ගැටලුවක්ම තමයි ප්‍රශ්නයක්ම තමයි. මිනිසෙක් නිකන් හිටියට මේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහැ. ඔබ වැඩ කළොත් මහන්සියලා වැඩ කළොත් තමයි ඔබට කන්න බොන්න හම්බෙන්නේ. ඔබේ දෝතට ගෙනත් දෙන කෙනෙක් ඇත්තේ නැහැ. යමක් කෙනෙක් මහන්සියලා ඉගෙන ගත්තොත් ඔහුට තියේවි. යමක්කමක් යහපත් වූ ගුණධර්මයක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගත්තොත් ඒ අන් අයට නෙමෙයි තමන්ට තමන්ගේ ජීවිතයටයි ඒ රැකවරණය තමන්ගේ ජීවිතය තුළ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම භාවනා කරන කියන වචනය දැන් බලන්න අද බටහිර ලෝකයේ පවා ඉතාමත්ම ශීඝ්‍රයෙන් භාවනාවට මිනිසුගේ නැඹුරුතාවය ඇති වෙලා තිබෙනවා. කාය භාවනාව, සීල භාවනාව, චිත්ත භාවනාව සහ පඤ්ඤා භාවනාව. දැන් මෙතනදී අපිට පේනවා භාවනා කියන වචනේ සඳහන් කරනකොට තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගැනීම සඳහා අපි විශේෂයෙන් අපි විශාල මෙහෙසක් මහන්සියක් අපේ ජීවිතය තුළ අපි ගත කර යුතු වෙනවා. මේ භාවනාවක් වඩන කෙනෙක් පළමුවෙන්ම ඇත්ත වශයෙන්ම අපිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ අපට මෙනෙහි කරන්න පුළුවන්කමක් අවශ්‍ය වෙනවා. ඊළඟට මෛත්‍රී භාවනාවත්, අසුභ භාවනාවත්, කායගත සති භාවනාවත්, ඒ වගේම ක්‍රමෙන් මරණානුස්සතියත් අපිට වඩන්න අවශ්‍ය වෙනවා. ඒ භාවනාවක් අවශ්‍ය වෙන්නේ. ඔව් භාවනාව අවශ්‍යයි. සතිය පිහිටවන්නේයි කියලා අපි නිරන්තරයෙන්ම ඔබට දේශනාවේදී සඳහන් කරනවා. ඔබ කොයිතරම් බණ ඇහුවත්, කොයිතරම් පොත්පත් කියවත්, අනිකුත් විෂයන් පිළිබඳව ඔබ හිතවත් කල්පනා කළත් පින්වත්නි, විශේෂයෙන් Tamanගේ මානසික වශයෙන් ව්‍යාකූල තත්යකට පත් වෙලා තිබෙනවා නම් ඒ ව්‍යාකූල තත්යකට පත්වෙච්ච කෙනෙකුට Tamanගේ ජීවිතය තුළ භාවනාව අත්‍යවශ්‍ය වන කාරණාවක් බවට පත් වෙනවා. ඔබට මොහොතක් Tamanගේ චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගනිමින් මොහොතක් නිශ්ශබ්දව Tamanගේ මනස එක්තැන් කරන ඉන්දියයි කියලා කිව්වොත් ඔබ බලන්න කොච්චර වෙහෙසක් මහන්සියක් Tamanගේ ජීවිතය තුළ ගත කරන්න සිදු වෙනවද මේ භාවනාවට Tamanගේ ඉරියව්ව පුරුදු කරගන්න. Tamanගේ මානසික චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගන්නට. ඔබ මොහොතක් ඇස් දෙක පියාගෙන මා සඳහන් කළොත් නාසිකාග්‍රයට Tamanගේ මනස යොමු කරගෙන Tamanගේ ජීවිතය තුළ ගත කිරීම සිදු කරන්න කියලා කිව්වොත් පින්වත්නි, ඒ කියපු මොහොතේම ඒ කියපු අවස්ථාවේදීම ඔබේ ඇස් දෙක පියාගත්ත ගමන් ඔබට අතීත දේවල්, වර්තමාන දේවල්, අනාගත දේවල්, බැඳිච්ච දේවල්, ගැටෙන දේවල්, දහසකුත් දේවල් ඔබට ඔබේ ජීවිතේට, ඔබේ මනසට එකින් එක මැවිලා පේන්න පුළුවන්. දහසක් සිතුවිලි ඔබේ මනසට ඇවිල්ලා ඔබේ මනස සම්පූර්ණයෙන් විකාර තත්යකට පත් වෙලා මේ ලෝකයේ තුල ඔබට පේනවා ඇති ඇස් දෙක පියාගත්ත ගමන්ම මම මේ ජීවත් වෙන්නේ මහා ගිනි ගොඩක, දෙපැත්ත පත්විච්ච විලක්කුවක් වගේ හැම පැත්තම ගිනි ඇවිලිලා මගේ ජීවිතය තුල, විශේෂයෙන් පෞල් ජීවිතය තුල, ත්‍රිකියාව තුලත් අනිකුත් සියලුම තැන්වල ගිනිගත් ස්වරූපයක් තියෙනවා නේද කියලා ඔබට දැනෙන්න පුළුවන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම, මේ කියන දේවල් විශේෂයෙන් අපේ ජීවිතය තුළ ලෝකෙට තියලා තියෙන බැඳීම්, තරහ එන දේවල්, කුසල චේතනාවන් කරන තියෙන කම්මැලිකම්,
ඒ වගේම සැකය මේ සියලුම දේවල් අපේ ජීවිතය තුළ වෙලාගෙන පවතින දේවල්. අපි හැමදාමත් අපේ ජීවිතය තුළ මේ කියන ස්වභාවයකට මේ කියන තත්ත්වයන්ට මුණ දෙමින් ජීවිතය එකම අරගලයක් පත් කරමින් ජීවිතය ගත කරනවා. පින්වත්නි, චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගන්න ගියපුවාම දහසක් සිතුවිලි දහසක් ක්ලේශ ධර්මයන් අපේ මනසට ගොඩනැගෙනකොට ඇති වෙනකොට අපි උඩුගම් බලා පීනන්ට ගන්න උත්සාහයක්. පහලට ගඟේ ගලාගෙන යන්න පුළුවන්. අනුසෝතගාමී සහ පටිසෝතගාමී කියලා ඔබට ධර්මයේ කියලා දුන්නා. ගඟේ පල්ලෙහාට ගලාගෙන යන්නේ තරම්ම අමාරු දෙයක් නෙමෙයි. ගඟේ උඩහට පීනකට යනවයි කියලා කියන එක පටිසෝතගාමී ප්‍රතිපදාව අමාරුයි. මේ කෙලෙස් කපාගෙන ඉස්සරහට ගමන් කරනකොට අපට සෑහෙන වෙහෙසක් මහන්සියක් අපේ ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍යයි. එහෙත් අධිෂ්ඨානයත් ශක්තියත් කැපකිරීමත් වීරියත් ඇති මිනිසුන්ට නාතකරන් ධර්මවල පිහිටපු මිනිසුන්ට මේ ෂණ සම්පත්තිය ලැබිච්ච මිනිසුන්ට බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච අපිට ධර්මයේ මිහිපිට අපට දකින්න පුළුවන් කාලයක ධර්මයේ උතුම් රසය තියෙන අවස්ථාවක මේ කියන කාරණාවන් කරගෙන යන්නට පුළුවන්කමක් තිබෙනවා. අපට භාවනාවේදී අපි සිද්ධ කරන්නේ අපේ සමත භාවනාවේදී විශේෂයෙන් විසිරලා තිබෙන සිත අපේ චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගන්න අපි ගන්න උත්සාහයක් තිබෙනවා. ඔබ දන්නවා එතනදී නිමිති අපේ ජීවිතය තුළ පහළ කර ගැනීම සිදු කරනවා. පරිකර්ම නිමිත්ත, උද්ඝහ නිමිත්ත, පටිපහග නිමිත්ත. මේ ආදී නිමිති වලින් ඒ වගේම හිත සමාධිගත කර ගැනීම තුළින් විශේෂයෙන් ඉහළ තලයකට ගිහිල්ලා පංච අභිඥාවන් ඒ වගේම රූපාවචර සහ රූපාවචර ධ්‍යානයන් ලබාගෙන ජීවිතය තුළ ලබා ගන්න පුළුවන් ධ්‍යාන අංගයන් ජීවිතය තුළ මානසික වශයෙන් ලබා ගන්න පුළුවන් ඉහළම සතුට පැය ගණනාවක් තිස්සේ ඉන්න පුළුවන් ශක්තිය අපේ ජීවිතය තුළ අපි ගොඩනගා ගන්නවා. පින්වත්නි, කාය භාවනාවේදී විශේෂයෙන් අප දන්නවා අපට බොහෝ වෙලාවට පැයක පමණ කාලයක් එක තැනක ඉඳගෙන බණහඬ ගියත් ඒ බණහඬ යන වෙලාවකදී අපි කොච්චර වෙහෙසක් මහන්සියක් අපිට ගන්න සිද්ධ වෙනවද එක තැනක වාඩිලා ඉන්න. එකම ඉරියව්වක ඉන්න කොච්චර වෙහෙසක් මහන්සියක් අපිට ගන්න සිද්ධ වෙනවද. ජම් වෙලාවකදී Tamanගේ ඉරියව් නිසියාකාර විදියට පවත්වාගෙන යන්න බැරි වුණොත් කායග භාවනාවක් තුළදී අපිට පේනවා සතර සතිපට්ඨානය තුලත් කායානුපස්සනා භාවනාව පිළිබඳ සඳහන් කරනකොට අපි ඉරියව්වල තියෙන පැවැත්ම කොච්චර වටිනවද අපේ ජීවිතේට. අපි කියන්නේ පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදායම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. සතර සතිපට්ඨානෙත් ඔබට කියලා දුන්නා නේද? ශරීරේ ඍජුව තියාගෙන ඔළුව කොන්ද කෙලින් තියාගෙන ඊ타මත්ම හොඳට පහසෙන් වාඩි වෙලා Tamanda සුදුසු විදියකට විශේෂයෙන් පරියාංකික වාඩි වීම ඊ타මත්ම වටිනවා. අපහසුාවක් තියෙන කෙනෙකුට පුටුවක වාඩි වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. එතකොට Tamanගේ පෙනහළ වලින් ඊ타මත්ම උස ඉහළට පහළට ගැනීම මේ කායික සංවර ස්වરૂපයේ කායික ඉරියව්ව අපට පවත්වාගෙන යෑමට පින්වත්නි අපට විශාල වෙහෙසක් මහන්සියක් අපේ ජීවිතය තුළ අපිට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා පුජ්‍යලයක් යම් වෙලාවකදී Tamanගේ ජීවිතය තුළ කායික ස්වභාවයේ කායික తত্ত্বය පාලනය කර ගන්න නම් ඒ පුජ්‍යලයාගේ ජීවිතය තුළ සීල භාවනාව කියලා කියන එක ඊ타ත්ම ඉහළින් ඇති කරගත යුතු කාරණාවක්. ඇයි සීල භාවනාවක් විශේෂයෙන් ඊ타ත්ම ඉහළින් Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍ය වන්නේ? ඒ සීල භාවනාවේදී විශේෂයෙන් අපි දන්නවා අවධාරණය කරන කාරණාව තමයි පුජ්‍යලයාගේ මනස තුළ ගොඩනැගෙන්නා වූ ලෝභය, දේශය, මෝහය කියලා කියන මේ මූලික සිතුවිලි තුන මේවා ගිනි විදිහට සඳහන් කරන්නේ රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී. රාගයක් කියලා කියන්නේ ගින්නක්. දේශේ වෛරය කියලා කියන්නේ ගින්නක්. මෝහිත මුලාවට පත් වෙනවයි කියලා කියන්නේ ගින්නක්. රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී කියන මේ ගිනි තුනෙන් මිනිස්සෙක් Tamanගේ ජීවිතය තුළ පාලනයක් ඇති කරගන්න පුළුවන්කමක් තිබුණොත් ඒ ගින්න නිවා ගැනීමට වැඩපිළිවෙලක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගත්තොත් ඔහුට ඒ සීලය ඊටාත්ම වටිනවා. මානසිකවත් කායික වශයෙන් සහ
වාචසික වශයෙන් ඇතිවෙන සංවරශීලී ස්වරූපය විශේෂයෙන් මතක තියාගන්න අපිට අපේ කාය භාවනාවට විශේෂයෙන් ප්‍රබල විදියට බලපෑමක් ඇති වෙනවා. ඔබට පුංචි උදාහරණයක් මා සඳහන් කළොත් ඔබ ඔබේ ජීවිතය තුළ පුහුණුවක් ඇති කර ගැනීම තාමත්ම අවශ්‍ය වෙනවා. අපි ඉදිරි දේශනාවකදී බලාපොරොත්තු වෙනවා ආනාපාන සති දේශනාව පිළිබඳව තාමත්ම ප්‍රායෝගික වශයෙන් සහ ඒ වගේම විදර්ශනාව වශයෙන් ඔබට යමක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඔබ කල්පනා කරන්න හිතන්න අපි ආනාපාන සති භාවනාවකට අපි හුරු වෙන්න යනකොට අපි මූලික වශයෙන් සඳහන් කළෙත් ආස්වාස ප්‍රස්වාස කිරීම පිළිබඳව. ඒ ආස්වාස ප්‍රස්වාස කිරීම තමන්ගේ නාසිකාග්‍රයට තමන්ගේ මනස යොමු කරගෙන කටයුතු සිදු කරනකොට තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ගොඩ නැගෙනවා. ඒ වගේම නීවරණ ධර්මත් එක්කව සටන් කරනවා. ඒ පාලනය කරන්න තමන්ගේ මනසට වද දෙන බොහෝ සිතුවිලි ඔබට ඈත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. අපි කායික වශයෙන් මේ සංවර ස්වභාවය ඇති කරගන්නකොට මා සඳහන් කළා මානසික වශයෙන් අපේ ඒ සංවරශීලී ස්වරූපය තාමත් වැදගත් වෙනවා. අපි යමක් හිතලා තමයි යම් දේවල් අපි සිද්ධ කරන්නේ. අපි හිතමුකෝ ඔබේ මනස තුළ මානසික වශයෙන් ඔබ සංවරශීලී ස්වරූපයක් ඇති කරගත්තොත්, දේශය පාලනය කරගත්තොත් ඔබේ කායික වශයෙන් ඔබ සිද්ධ කරන්නා වූ ක්‍රියාවන් බොහෝ දේවල් වළක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. පුජ්‍යලිකගේ මනසට දැඩි දේශ සහගත සිතක්, වෛරී සහගත සිතක් ආවට පස්සේ ආවේගකාරී සිතුවිල්ලක් ආවට පස්සේ ඇතිවිච්චි ස්වභාවයේ తত্ত্বය මා ඔබෙන් අහන ඔබට ඔබේ ජීවිතය තුළ කවදාහරි දවසක ඔබ අත්විඳලා ඇති. පින්වත්නි, කවදාහරි දවසක ඔබ ඔබේ ජීවිතය තුළ මේ කාරණාව අත්විඳලා ඇති. ඔබට දේශයක්, වෛරයක්, කේන්තියක් ආපු වෙලාවකදී ඔබ කතා කරපු ස්වරූපය මෙනෙහි කරන්න. ඔබ ක්‍රියා කරපු ස්වරූපය මෙනෙහි කරන්න. ඔබ නොගැලපෙන වචන ගොහොවයක් දේවල් ඔබ කියලා තියෙනවා. ඔබ අතවසවා ගහපු දේවල් ඔබට මතකයට නැගෙනවා. ඔබ විශාල දුකක්, වේදනාවක්, කනගාටුවක් ඔබේ ජීවිතය තුළ ඇති වෙනවා. මා ඔබට සඳහන් කරන්නේ අන්න ඔබ කර්මය ඔබට ඵල විපාක ඔබට විඳින්න සිද්ධ වෙලා තියෙනවා මේ ආත්ම භාවයේම. මේ ජීවිතය තුළ ඔබ විශාල දුකක්, වේදනාවක්, කනගාටුවක් ඔබේ ජීවිතය තුළ ඇති වෙනවා. මා ඔබට සඳහන් කරන්නේ අන්න ඔබ කර්මය ඔබට ඵල විපාක ඔබට විඳින්න සිද්ධ වෙලා තියෙනවා මේ ආත්ම භාවයේම. මේ ජීවිතය තුළ පස්සේ ගිහිල්ලා දේවාල ගානේ ගිහිල්ලා දෙයියන්ට යදින එකවත් එහෙම නැත්නම් වෙනත් තැනකට ගිහිල්ලා Tamanට හෝනියමක් කරලා තියෙනවා යයි කියලා හිතාගෙන මොන හරි දේවල් කරගත්තට පින්වත්නි, ඒකේ ලොකු රැකවරණයක් Tamanගේ ජීවිතේට නැහැ. හේතුව මොකද? මිනිස්සෙක් කරදරයකට වැටෙන්නේ ඉස්සර වෙලා එයා දැනගන්න ඕනේ මම මගේ ජීවිතේ රැකවරණය තියාගන්න අවශ්‍යයි. මම මගේ ජීවිතය තුළ ඒ ආධ්‍යාත්මික ගුණය වගා කරගන්න අවශ්‍ය වෙනවා. මම ජීවිතය තුළ පුරුදු පුහුණු කරගෙන තිබුණා නම් ආනාපාන සතියවත් මම පුරුදු පුහුණු කරගෙන තියලා මගේ චිත්ත ඒකාග්‍රතාව ගොඩනගාගෙන ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට මම ගිහිල්ලා හුදකලා වෙලා හිටියා නම්, මම මගේ හිත භාවනාවකට හිත යොමු කළා නම්, මහසෑය වඳින්න ගියා නම්, දන්පින් පූජා කළා නම්, මලක් පහනක් පූජා කරා නම්, මම මේ දේවල්වත් මගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගෙන තිබුණා නම් කාලාන්තරයක් තිස්සේ අනේ මට මේකෙන් හරි රැකවරණයක් තියෙනවා යයි කියලා කියන මානසික ස්වභාවය කෙනෙකුගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. ඒ ඇති කර ගැනීම කියලා කියන්නේ ඔහුගේ ජීවිතය තුළ තියෙන මහේසාක්‍යභාවයයි. ඒ ඇති කර ගැනීම කියලා කියන්නේ Tamanගේ ජීවිතේ ලොකුම රැකවරණයයි. ඔබ දන්නා සමහර මිනිසුන්ට මේ කර්මයේ විපාක විඳින්න සිදු වෙනකොට එක පිට ප්‍රශ්න ගැටලුව එකින් එක එනවා. එක ප්‍රශ්නයක් ඉවරනකොට තවත් එකක් එනවා. එක ප්‍රශ්නයකට තවත් එකක් එනවා. ඒත් ඔබ දුර්වල වුණොත් ඒ ප්‍රශ්නයට ගැටලුවට මුහුණ දෙන්න පින්වත්නි, ඔබ තාමත්ම අමාරු අසීරු තත්යකට Tamanගේ ජීවිතේ ගොඩනගෙන්න පුළුවන්. හැබැයි ඔබට ඔබේ ජීවිතේට ප්‍රශ්නයකට ගැටලුවකට ඔබට මුහුණ දෙන්න සිදු වෙනකොට ඔබ වඩා ධර්මයට ලං වෙලා ආධ්‍යාත්මයේ හදන්ට, භාවනාවකට හිත පුහුණු කරන්න, වැඩියෙන් ධර්මානුකූල ජීවිතය ගොඩනගා ගන්න ඔබේ කර්ම ශක්තිය ඔබට වෙනස් කරන්න පුළුවන්. මේ සියලු දේවල්ම කර්මයට බාර දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුජ්‍යලයාගේ
මනස තුළ ඇති කරගන්නා වූ ශක්තිය නැගී සිටීම කියලා කියන්නේ ජීවිතයේ සැබෑම වෙනසක් ඇති කරගන්න පුළුවන් කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි අර ළඟ ඉන්න කෙනෙක් කරහත් ඔබට විපාක විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔබ අඳුනා ගන්න ඕනේ මේක මගේ කර්මයක් ඇවිල්ලා තියෙන්නේ වෙන කෙනෙක් කරහා. ඒ ඍජුවමකට ඇවිල්ලා නැහැ. ඔබ දන්නා මුගලන් හාමුදුරන්ට තමන්ගේ පෙර ආත්ම භාවයකදී විශේෂයෙන් තමන්ගේ මෑණියන්ට කරපු දෙමාපියන්ට කරපු අපරාධයක් නිසා ඔහුට උන්වහන්සේට හොරුන්ගෙන් ගුටි කාලා තමන්ගේ ජීවිතේ එක්තරා ඛේදනීය අවස්ථාවකට මුහුණ පාන්න සිද්ධ වුණා. හැබැයි ඒක හොරුන්ට තමන්ගේ ජීවිතය තුළ ඒක ඵල විපාක විඳින්න සිද්ධ වුණා මෙවැනි උතුමන් වහන්සේ කෙනෙකුට පහර දීම නිසා. ඒක හොරුන් පෙළවීමකට ලක් කිරීමක් කළා. සමහර මිනිසුන්ගේ මනසට මේක පොළඹවනවා. ඔබට අපරාධයක් කරන්න තවත් මිනිසෙකුට පෙළඹවීමක් සිද්ධ කරනවා. මේ කර්මයේ පින්වත්නි ඒ තරම් ප්‍රබල ආකාරයකට බලපෑමක් ඇති කරනවා. අර මගේ මතකයට නැගෙනවා පාටලීගාම සූත්‍ර දේශනාවේදී පාටලීගාමී නගරයේ සකස් කරනකොට පිළිවෙල කරනකොට යහපත් ක්‍රියාවක් දෙවිවරු ඇවිල්ලා තැන් තැන්වල ලැබුම් අරගෙන සිටිනවා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් එමහන්නේ මේ නගරයේ දෙවිවරු ඇවිල්ලා ඉන්නවා පේනවාද? හිත දියුණු කරගත්ත ස්වාමීන් වහන්සේලාට හිත සමාධිගත කරගෙන බලන්න කියලා කිව්වා. හිත සමාධිගත කරගෙන බලනකොට හිත දියුණු කරගත්ත බොහෝ ස්වාමීන් වහන්සේලාට පේනවා නගරයේහි මහා බල සම්පන්න දෙවිවරු විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. සිය ගණන් ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍ය වශයෙන් හිත දියුණු කරගත්ත ස්වාමීන් වහන්සේලා හිත සමාධිගත කරගත්තාම උන්වහන්සේලාට පේනවා සාමාන්‍ය ප්‍රමාණයේ දෙවිවරු ඇවිල්ලා läගලා ඉන්නවා. මේ දෙවිවරුන් මිනිසුන්ගේ හිත වෙනස් කරනවා. මිනිසුන්ගේ හිතවලට බලපෑම් කරලා ජීවිතවල බලපෑම් කරලා යන්න ඉක්මනින් ගිහලා නගරයට උදව් කරන්න කියලා කියනවා. පින්වත් එහෙම දේවල් තියෙනවා අපේ බණ පොතේ සඳහන් වෙනවා. ඒ නිසා කර්මීය වුණත් කෙනෙකුගේ ජීවිතේට බලපාන්න පුළුවන් විවිධ ස්වභාවයන්. ස්වභාවික ධර්මීය හරහා අපට ජීවිතය තුළ බලපාන්න පුළුවන්. අපි බලාපොරොත්තු නොවන ආකාරයට වසංගත රෝග ඇති වෙනවා. ඒ වගේම අනිකුත් බොහෝ රෝගකාරක තත්ත්වයන් නැති වෙනවා. මෙවැනි අවස්ථාවකදී පින්වත්නි මිනිසෙකුට තමන්ගේ ජීවිතය තුළ ඒ හරහා මුණ පාන්න සිදු වෙනවා. ධර්මයේ තුළ පෙන්වමු කරා පින්වත්නි පඤ්ඤා භාවනා. පඤ්ඤා භාවනා කියලා කියන්නේ ප්‍රඥාවන්ත විදියට මේ ලෝකයේ තුල සමතේ සහ විදර්ශනාව තිබෙනවා. ප්‍රඥා භාවනාව කියලා කියන්නේ ගැඹුරුම භාවනාවක්. ඒ තමයි අපි විදර්ශනාවකට අපේ හිත පුහුණු කිරීම. මේ ලෝකයේ තුල තිබෙනා වූ ඇත්තම தත්ත්වයේ ඇත්තම ස්වභාවය මිනිසෙක් තමන්ගේ ජීවිතය තුල දැකීම. මේ නාම රූප ධර්මයන් පිළිබඳ අවබෝධය. ඒ විදර්ශනාවකට මිනිසෙක් ජීවිතය තුල ගමන් කරන්න ඔහු අතින් තමන්ගේ ජීවිතෙන් සිදුවෙනා වූ බොහෝ වැරදි වලින් නිදහස් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මා අද විරාත්‍රී කාලයේදී ඔබට දේශනා කරන්නට යෙදුනේ ඔබ ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න ආධ්‍යාත්මික ශක්තිය මත තමන්ගේ ජීවිතය බොහෝ දේවල් තීරණය කරන්න පුළුවන්. ඔබ දුප්පත් වුණත් ඔබ යහපත් වූ සිතවිල්ලක් යහපත් වූ ක්‍රියාවක් වචනයක් ඔබ සිද්ධ කරනවාද ඔබට යින් රැකවරණයක් ආශිර්වාදයක් තිබෙනවා. ගිය සතියේ දේශනාවේදී මා සඳහන් කළා අද දේශනාවේදී බොහොම කෙටි කාල පරිච්ඡේදයක් තුළ අපේ රැකවරණට තිබිච්චි දෙයක් පිළිබඳව මා සඳහන් කරනවා කියලා. කන්ද පිරිත පිළිබඳව. පින්නත්නි මේ තියෙන සූත්‍ර දේශනාවක තියෙන පිරිත් දේශනාවක තියෙන හැම කාරණාවක්ම අපි සජ්ජහායනා කරනවා වගේම මෙහි අන්තර්ගත වෙලා තිබෙන ධර්ම කාරණාවන් අපේ ජීවිතය තුළ අපි පුහුණු කරන්න අවශ්‍ය වෙනවා. කන්ද පිරිත තුලත් සඳහන් කරලා තිබුණේ මේක ဒုတိ මෙත්ත සූත්‍රයේ විදිහට තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ ලෝකයට මෛත්‍රී වැඩිම කියන එක. මෛත්‍රී සහගත සිතක් ඇති කරගත්තට පස්සේ මෛත්‍රී සහගත සිත කියලා කියන්නේ ලෝකය පරිසරය සතාසීපාවා ඔවුන් පිළිබඳව දක්වන අප්‍රමාණ සෙනෙහස ආදරය ලෙන්ගතුකම. ඒ ගෞරවනීය තත්ත්වය මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නකොට ඔව් කවරම දාක්වත් සත්ත්ව හිංසාවකට පෙළඹීමක් සිදුවන්නේ නැහැ. චීනයේ වුහාන් නගරයේ ඇතිවෙච්ච වෙළඳසලක තියෙන ඒ සියලුම සත්ත්ව කොට්ටාස වලට මෛත්‍රී වඩන්න කියලා කියන එක සඳහන් කළා. ඒ සත්ත්ව ඝාතනයක් නිසා මේ මලකුණු දවස් ගණන් නරක් වෙලා ඕජස් ගලලා ඇති වෙන විස බීජ තත්ත්වයන් මත
ඇතිවෙන සුද්‍ර ජීවීන් මත වසංගත රෝගකාරක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි එවැනි සත්ව ඝාතනයක් අපේ ජීවිතය තුළ අපි සිදු කරන්නේ නැත්නම් මං හිතන්නේ ඒක තමයි ඉතාමත්ම වටින්නේ. බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා අපාදකෙහි මේ මෙත්තං මෙත්තං දීපාදකෙහි චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේ. මේ කියන කාරණාව තුළ මේ ලෝකයේ තුළ ඉන්න සියලුම සත්ව කොට්ටාස පා කිසිවක් නැති සියලු සතුන් වෙත මගේ මෙත් සිත පැතිරේවා. දෙපයින් තියෙන සත්වයන්ට පා හතරක් තියෙන සත්වයන්ට පා බොහෝ තියෙන සත්වයන්ට මගේ මෙත් සිත පැතිරේවා පැතිරේවාය කියලා. දැන් මේක අපාදකෙහි මේ මෙත්තං මෙත්තං දීපාදකෙහි කියලා මේක කටපාඩම් කියලා ලස්සනට කිව්වලා ඇදලා කිව්වට මේකේ යම් විදියකින් වටිනාකමක් තිබෙන්නේ ඔබට මේක කියනකොට ඔබේ මනසට දැනෙන්න ඕනේ අනේ මගේ මෛත්‍රී සහගත සිත පතරවන්නේ වෙන කාටවත් නෙමෙයි අපාද දීපාද චතුප්පාද බහුපාද කියන සත්‍යයන්ට. ඒ මානසික ස්වභාවය ඒ මානසික தත්ත්වය Tamanගේ මනස තුළ රඳවාගෙන තමයි පින්වත්නි මෙය කිය යුතු වන්නේ මෙත් සිත පැතිර යුතු වන්නේ. මාමං අපාදකෝ හිංසී මාමං හිංසි දීපාදකෝ පාද රහිතෝ කිසිම සත්‍යයක් මාහට හිංසා නොකරේවා. දෙපයින් යුතු කිසිම සත්‍යයක් මාහට හිංසා නොකරේවා. පා හතරක් ඇති කිසිම සත්‍යයක් මාහට හිංසා නොකරේවා. බොහෝ පාද ඇති කිසිම සත්‍යයක් මට හිංසා නොකරේවා. මා මෛත්‍රී වඩනවා සියලු සත්‍යයන්ට. ඒ නිසා මේ සත්‍යයන්ගින් උත් මට කිසිම විපත්තියක් කරදරයක් ඇති නොවේවායි කියලා. මේ චේතනාව මිනිස්සුගේ ජීවිතේට කොච්චර වටිනවද? සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බෙහි බද්‍රහනි පස්සන්තෝ මා කංචි පාපමාගම. මේ ලොවේ ඉන්න සියලුම සත්වයෝ පණ ඇති සියල්ලෝම ඉපදී සිටින යම්තාක් සත්වයෝ ඉන්නවා නම් ඒ සියලුම සත්වයෝ යහපතක්ම දකිත්වා. කිසිම දුකකටපත් නොවේවායයි කියලා කියන්නේ මේ මහා පුලුල් ගැඹුරු ආධ්‍යාත්මික ශක්තිය මිනිස්සුන්ට Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ කිසිම සත්‍යයකකින් අපේ ජීවිතයට හිංසාවක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ කියන එක. මේ සත්‍යයකට දැනෙනවා අපේ මෛත්‍රී සහගත චේතනාව කොයිතරම් ප්‍රබල විදිහට බලපාලා තියෙනවද කියලා. අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ අපමාන ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නවලෝතුරා සදහම් අප්‍රමාණ ගුණේ යුක්තයි. එවැනි වූ උතුමන් වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරනවා. ඒ වගේම පමානවන්තානි සිරින් සපානි අහිවිච්චිකා සත්පති උන්නානාභි සර්ව මෝසිකා බලන්න මේ ඉන්න සියලුම සත්ත්ව කොට්ටාසියන්ට මෛත්‍රී වඩන්න කියලා දෙනවා. සර්පයන්ට ගෝනු සණ්ඩ පත්තයන්ට මකුළුවන්ට සෙකනැල්ලු මීයෝ මේ ආදී වශයෙන් ඉන්න මේ සියලුම සත්වයන්ට මෛත්‍රී වඩන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේක තමයි ජීවිතේ රැකවරණය. කන්ද පිරිතයයි ඔබ උදේදලා රැ වෙනකන් රේඩියෝ දාගෙන ඔබ කිව්වත් ඔබට ඔබේ සිත තුළ මෛත්‍රී සහගත සිත පතුරවන්න බැරි වුණොත් ඔබට ඒ රැකවරණය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉස්සර කාලේ මිනිස්සු සර්පියෝ දෂ්ට කළාට පස්සේ දෙහියට්ටට මේ පිරිතෙන් මතුරලා යම් විදිහකින් බෙහෙත් හේතාදිය කළා. ඒ වගේම උණු වතුර පුරවපු බෝතලයක් කරගෙන ඒ බෝතලයට උණු වතුර පුරවලා ඒ උණු වතුර අයින් කරලා මේ පිරිතින් පිරිත් කරලා සර්පයා කාපු තැනට බෝතලේ තියලා විස ඇද්දවීම සිද්ධ කළා. මේකින් ඔබ අදහස් කරන්නේ සර්පෙක් අද කාලේ හැටියට කෑවොත් මේ පිරිත කියාගෙන යන ගමම ඔබ ඉක්මනින්ම කළ යුතු වන්නේ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් ආදී ලබා දීම. ඔබට ඊට පස්සේ පුළුවන්කමක් තිබෙනවා මේ පිරිත් දේශනාවක තියෙන ශක්තිය ගොනු කරගන්නට. ප්‍රථමයෙන්ම කළ යුතු දේ වන්නේ ඉක්මනින්ම කළ යුතු දේ වන්නේ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා රෝහලකට ගිහිල්ලා සර්පයා කාපු තැනට බෙහෙත් කරගන්න එක. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා. පින්වත්නි මෙතනදී අපේ ජීවිතය තුළ භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාළේ මෙන්න මේ කියන ආධ්‍යාත්මික ගුණය. මෙයත් අපේ ලෝණපල සූත්‍ර දේශනාවටම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තමයි මහේශාක්‍ය භාවය ගොඩ නැගීම. මෛත්‍රී වැඩිම කියන එක. ආධ්‍යාත්මික පරිවර්තනය. සීල භාවනාවත්, චිත්ත භාවනාවත්, කාය භාවනාවත්, පඤ්ඤා භාවනාවත් මේ කියන ගැඹුරු ධර්ම කාරණාවන් Tamanගේ මනස තුළ ගොඩනගා ගන්නකොට ඔහුට මේ ලෝකයේ තුළ ලොකු රැකවරණයක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. අදත් රාත්‍රී කාලයේදී මේ උතුම් දේශනාව සඳහා Tamanගේ පින්වන්ත වූ දායකත්වයේ ලබා දුන්නා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදිංචි ග්‍රේසන් හෙට්ටිආරච්චිගේ පියාණන් ඇතුළු දූ දරුවන් විසින් විශේෂයෙන් සජීව දීපිකා
වාසනාසාර නිලක්ෂ කියන දියණියන් අද දායකත්වයේ දරුවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දැරීම තුළින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. මේට වසරකට පෙර මියගිය දයාබර ස්වාමී දියණිය මෑණියන් ඇතුළු සංසාරගත සිළු ඥාතීන්ට පින් දෙන්නටත් අපවත් ඉවදල මහා සංඝ රත්නයට රණවිරුවන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. දේශිකයන් වහන්සේට සහ ධර්මීය ශ්‍රවණය කරපු සිළු දිනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් තමයි ග්‍රේසන් හෙට්ටිආරච්චි රජකේ පියාණන් ඇතුළු ඉදූදරුවන් විසින් අද මේ උතුම් දේශනාවට දායකත්වය දරලා තිබෙන්නේ. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබ සිළු දිනාටම උතුම් දළදා හාමුදුරුවෝගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් යහපතක් සිදු වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මිය ගිහිල්ලා නියත නම් සඳහන් කරපු සියලු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබගේ පවුල් වල මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපරත මෙහෙවරක් කළ අපවත් වේදල සියලු ස්වාමින් වහන්සේලාට රණවිරුවන්ටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දෙනාවත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සිල්මල් පේසාකිය මහේසාක්‍ය දෙවියන්ටත් මේ ගිය වූ සියලු දෙනාටමත් අපි හැම දෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.